ආයුබෝවන් 13 ශ්‍රේණිය ඉංජිනේරු තාක්ෂණවේදිය විෂය යටතේ හතරවන නිපුණතාවයට අදාළ විෂය කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ විමසා බැලීමට මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව 4.1 සහ 4.2 නිපුණතා මට්ටම් වලට අයත් වන විෂය කරුණු මෙහිදී සාකච්ඡාවට භාජනය වෙනවා. ඒ අනුව තරල යන්ත්‍ර පිළිබඳවත් ඒවායේ කාර්යයන් පිළිබඳවත් තරලවල උපයෝගීතාවන් පිළිබඳවත් තරල යන්ත්‍රවල අවයව හා ඒවායේ කාර්යයන් පිළිබඳවත් පොම්ප සහ සම්පීඩක වල ක්‍රියාකාරීත්වය අනුව වර්ග කිරීම පිළිබඳවත් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. පාඩම අවසානයේදී තරලවල තාක්ෂණික උපයෝගීතා ලැයිස්තුගත කිරීමටත් තරල යන්ත්‍රවල ප්‍රධාන උපාංගවල කාර්යයන් පැහැදිලි කිරීමටත් කර්මාන්ත ක්ෂේත්‍රයේ භාවිත කරන පොම්ප සම්පීඩක ඒවායේ ක්‍රියාකාරීත්වය අනුව වර්ග කර දැක්වීමටත් පොම්ප සහ සම්පීඩක වර්ග ඒවායේ හරස්කඩ රූප සටහන් අනුව හඳුනා ගැනීමටත් තරල සම්පීඩන කාර්ය සඳහා උචිත සම්පීඩක වර්ග තෝරා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනවා. තරල යන වචනය ඔබට ආගන්තුක වචනයක් වුවත් පදාර්ථ පිළිබඳව මේ වන විට ඔබ හඳුනාගෙන තිබෙනවා. පදාර්ථ අවස්ථා තුනක පැවතිය හැකියි. එක් අවස්ථාවක් ඝන අවස්ථාව. තවත් අවස්ථාවක් ද්‍රව අවස්ථාව. ඒ වගේම පදාර්ථයකට වායුවක් ලෙස පෙනී සිටීමට පුළුවන්. ඝන අවස්ථාවේ තිබෙන පදාර්ථවල භෞතික ලක්ෂණ සැලකිල්ලට ගතහොත් ඝන අවස්ථාවේ තිබෙන වස්තුවකට කිසියම් හැඩයක් තිබෙනවා. එසේම ද්‍රව සහ වායු අවස්ථාවේ පවතින පදාර්ථ සැලකිල්ලට ගත්තොත් ඒවාට නිශ්චිත හැඩයක් නැහැ. ද්‍රවයක් බඳුනකට ඇතුල් කළ විට එම ද්‍රවය බඳුනේ කිසියම් මට්ටමකට පිරී තිබෙන අතර එම මට්ටම දක්වා වූ බඳුනේ අභ්‍යන්තර හැඩය එම ද්‍රවය විසින් අයත් කර ගන්නවා. ඒ වගේම වායුව බඳුනකට ඇතුල් කළොත් එම වාතය බඳුනේ සමස්ත පරිමාවම අයත් කර ගන්නවා. තවදුරටත් පදාර්ථය පිළිබඳව විමසීමට ලක් කළොත් ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍ය ගලා යාමට ලක්වන්නේ නැහැ. නමුත් ද්‍රව සහ වායුන් ගලා යාමට ලක් කළ හැකියි. ඝන ද්‍රව්‍ය චලනය කළ විට ඒවා එක් එක් ස්කන්ධ වශයෙන් වෙන වෙනම චලනය වෙනවා. නමුත් ද්‍රව සහ වායු සැලකිල්ලට ගත්තොත් ඒවා අනවරත ප්‍රවාහයක් ලෙස ගලා යාමට සලස්වන්නට පුළුවන්. මෙවැනි භෞතික ලක්ෂණ මත අපට තරල වර්ග කරන්නට එහෙම නැත්නම් තරල හඳුන්වා දෙන්නට පුළුවන්. තරලවල පහත පවතින භෞතික ලක්ෂණ ඔබට දැක ගන්නට පුළුවන්. කිසියම් තරලයකට නිශ්චිත හැඩයක් පවතින්නේ නැත්නම් ඒ වගේම ගලා යාමට භාජනය කරන්නට පුළුවන් නම් සහ එම පදාර්ථය මත යොදන පීඩනයට අනුගත වෙනවා හෝ යටත් වෙනවා නම් අප එම පදාර්ථය තරලයක් ලෙස හඳුන්වනවා. ඒ අනුව තරල ලෙස අපට හඳුනාගත හැකි ද්‍රව්‍ය ප්‍රභේද දෙකක් පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. එක් පදාර්ථ ආකාරයක් ද්‍රව හැටියටත් අනෙක් පදාර්ථ ආකාරය වායු හෝ වාෂ්ප හැටියටත් පවතිනවා නම් ඒවා තරල හැටියට සලකන්නට පුළුවන්.
මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් වූ කාරණයක් තිබෙනවා. එනම් ද්‍රවයක් පීඩනයකට ලක් කළ විට එහි දෘශ්‍ය පරිමාවයේ වෙනස් වීමක් සිදුවන්නේ නැහැ. නමුත් වාෂ්ප හෝ වායුව අපි පීඩනයට ලක් කළොත් දෘශ්‍ය පරිමාව වෙනස් වීමක් ඇති වෙනවා. මේ නිසා වායුව හෝ වාෂ්පය පීඩනයකට ලක් කළ විට එය සම්පීඩනය වන්නේ යයි කියනු ලබනවා. තරලය සම්පීඩනය වන අවස්ථාව පිළිබඳ සැලකුවොත් විශේෂයෙන් වායු සම්පීඩක වැනි යන්ත්‍ර භාවිතයෙන් වායුව සම්පීඩනයට ලක් කළ හැකියි. නමුත් ද්‍රව සම්පීඩනයට බොහෝ විට ලක්වන්නේ නැහැ. මේ නිසා අප ද්‍රව අසම්පීඩ්‍ය ලක්ෂණ පෙන්වන තරල ලෙස හඳුන්වනවා. අප මීළඟට හඳුනාගන්නේ තරලවල උපයෝගිතාවන් මොනවාද කියලයි. තරල බොහෝ අවස්ථාවන්හිදී විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා. මේ අතරින් තාක්ෂණික කාර්යයන් සඳහා යොදා ගන්නා අවස්ථා කිහිපයක් විමසා බලමු. ඔබ මෙම රූප සටහනෙන් දකින්නේ වේගවත් ජල ප්‍රවාහයක් භාවිත කරමින් වාහනයක් සෝදුණු ලබන අවස්ථාව. වාහන සේවා ස්ථානවල මෙවැනි ඉතා වේගයෙන් ගලා එන ජල ප්‍රවාහ වාහන සේදීම සඳහා භාවිත කරනවා. ජලයේ මෙම වේගය නිසා වාහනයේ දැවටී ඇති කුණු රොඩු දුහුවිලි පහසුවෙන් සෝදා ගැනීමට හැකියාව තිබෙනවා. එමෙන්ම කිසියම් අවකාශයක් තුළ පවතින අපිරිසුදු වාතය ඉවත් කොට එම පරිසරයට පිරිසුදු වාතය ලබා දීමේ කාර්යය සංවාතනය ලෙස හඳුන්වනවා. සංවාතනය සඳහා අපි භාවිත කරන්නේ වායුව. ඒ වගේම තරල භාවිත කරන තවත් විශේෂ අවස්ථාවක් ලෙස කම්පන අවශෝෂණය කිරීම හඳුන්වන්නට පුළුවන්. මෝටර් රථවල රෝදවල ඇතිවන කම්පනය මෝටර් රථය තුල සිටින මගීන්ට එසේත් නැත්නම් එහි තුල තියෙන බඩු බාහිර ආදියට නොදැනෙන්නේ මෙම කම්පන වාහනයේ ඇතුළතට ගමන් කිරීම වළක්වන නිසායි. මේ සඳහා කම්පන වාරක භාවිත කරනවා. මෙම රූපෙන් ඔබ දකින්නේ වාහනවල යොදා ඇති කම්පන වාරකයක්. මෙහි එක් කෙළවරක් වාහනේ අක්ෂ දණ්ඩටත් අනෙක් කෙළවර වාහනේ බඳට හෝ රාමුවටත් සම්බන්ධ කරනවා. වාහනයක රෝද චලනය වීමේදී මෙම කම්පන වාරකයද කම්පණය වෙනවා. එවිට මෙම කම්පන වාරකය තුල තිබෙන තරලය එහි ඇති පිස්ටනේ සියුම් සිදුරු හරහා කුටීරයෙන් කුටීරයට මාරු වෙනවා. මේ මගින් කම්පන අවශෝෂණය කරගන්නවා. එම නිසා රෝදවල ඇතිවන කම්පනය වාහනය වෙත එහෙම නැත්නම් වාහනයේ ඇතුළත සිටින මගීන් වෙත ගලා යන්නේ නැහැ. අප මීළඟට දකින තාක්ෂණික අවශ්‍යතාවය ලෙස ඝර්ෂණ අවම කිරීම නැත්නම් ස්නේහණය ලෙස අපට හඳුන්වන්න පුළුවන්. මෙහි රූප සටහන් දෙකක් දැක්වෙනවා. එක් රූප සටහනකින් පෙන්වන්නේ එකිනෙකට සම්බන්ධව භ්‍රමණය වන ගතිරෝධ දෙකක් අතර ඝර්ෂණය මැඩ පවත්වීම සඳහා තරල භාවිත කරනු ලබන අවස්ථාවක්. මෙවැනි අවස්ථාවක් ස්නේහණය ලෙස අපි හඳුන්වනවා. ඒ වගේම එකිනෙක ස්පර්ශව පවතින කිසියම් වස්තු දෙකක් අවම ඝර්ෂණයෙන් යුක්තව පවත්වා ගැනීම සඳහා වාතය භාවිත කරන අවස්ථා තිබෙනවා. එම පෘෂ්ඨ අතර වාත ස්තරයක් පවත්වා ගන්නා ලෙස කටයුතු කළොත් එම පෘෂ්ඨ දෙක අතර ගැටීම අවම වෙනවා. CNC යන්ත්‍ර හෝ පරිගණක යන්ත්‍රවල දෘಢ තැටි වැනි
උපාංග තුල එවැනි සියුම් චලන අවස්ථා පවතින බැවින් ඝර්ෂණය අවම වීමේ අවශ්‍යතාව පවතිනවා. මේ නිසා මෙවැනි වායු ස්තර එකිනෙක ස්පර්ශව පවතින පෘෂ්ඨ අතරට යොදනවා. මෙය වායු බරු ලෙස හඳුන්වනවා. ඊළඟට අප බලන්නේ පින්තාරු කිරීම වැනි කාර්යන්හිදී අප තීන්ත විසිරණය කරමින් ආලේපනය කිරීම සිද්ධ කරනවා. මේ සඳහා විශාල පීඩනයකින් යුත් වායුව භාවිත කරනවා. මෙම වායුව විසිරකේ නම් වූ උපකරණය තුලින් ගලා ඒමේදී තීන්ත ඉතා සියුම් අංශ වශයෙන් මෙම වාහනේ බඳ මත පතිත වෙනවා. එයින් පින්තාරුව සිදු වෙනවා. ඒ වගේම අප මීළඟට සාකච්ඡා කරන්නේ කිසියම් පදාර්ථයක පවතින එසේත් නැත්නම් ද්‍රව හෝ වායුවක පවතින ශක්තිය උපයෝගී කරගැනීමෙන් අපේ අවශ්‍යතා ඉටු කරන ගන්නා ආකාරය. ඔබ මෙම රූපයෙන් දකින්නේ සුළඟේ ශක්තිය උපයෝගී කරගැනීමෙන් සුළං තලබමනයක් කරකවන අවස්ථාවක්. මෙම සුළං තලබමනය කරකවන අවස්ථාවේදී ලැබෙන චාලක ශක්තිය අපට අපගේ වෙනත් කාර්යයක් සඳහා යොදා ගන්නට පුළුවන්. එක්කෝ විදුලි ජනකයකට සම්බන්ධ කර විදුලි බලය ලබා ගැනීම, එසේත් නැත්නම් පොම්පයකට සම්බන්ධ කර ජලය ඉහළට ඔසවා ගැනීම වැනි කාර්යයන් කර ගැනීම සඳහා මෙවැනි තරලවල පවතින ශක්තිය උපයෝගී කරගන්නට පුළුවන්. ඊළඟට අප සලකා බලන්නේ ජව සම්ප්‍රේෂණය සඳහා තරල භාවිත කරන අවස්ථාවන්. ඔබ දන්නවා විවිධ යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණ ක්‍රම පවතිනවා. මේවා අතරින් තරල භාවිත වන අවස්ථාවන් ලෙස මෙම රූප සටහනේ දැක්වෙන යන්ත්‍රය සලකන්නට පුළුවන්. මෙහි බොහෝ කොටස් චලනය වන බැවින් එවැනි චලනයන් ඇති කර ගැනීමට අප යාන්ත්‍රික ක්‍රමවලට වඩා තරල භාවිත කරමින් ජව සම්ප්‍රේෂණය කරගනු ලබනවා. ඒ වගේම තරල භාවිත කරන තවත් සුවිශේෂ අවස්ථාවක් නම් ශීතකරණ වැනි යන්ත්‍රවල සිසිලන ක්‍රියාව සඳහා තරල සහභාගී කර ගැනීමයි. තරලවල පවතින වාෂ්පීකරණය වීමේ ගුණය භාවිත කරමින් අපට පුළුවන් සිසිලන ක්‍රියාව ඇති කරගන්න. මෙවැනි අවස්ථාවන්හි යොදා ගන්නා තරල සිසිලන කාරක ලෙස අප හඳුන්වනවා. ඒ අනුව තරලවල භාවිතයන් ලෙස සේදීමේ කාර්ය, සංවාතන කාර්ය, කම්පන උරා ගැනීමේ කාර්ය, ඝර්ෂණය අවම කිරීමේ කාර්ය, විසිරණ කාර්ය, ශක්තිය සපයා ගැනීමේ කාර්ය, ජව සම්ප්‍රේෂණය, සිසිලන ක්‍රියාව වැනි බොහෝ කාර්යයන් සඳහා අප මෙම තරල තාක්ෂණික ලෙස භාවිතයට ගනු ලබනවා. අප මීළඟට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ තරල තුල ගබඩා වී ඇති ශක්ති ස්වરૂප මොනවාද කියලා. විශේෂයෙන් තරලයක් තුල ශක්ති ආකාර තුනකින් ශක්තිය ගබඩා වී පවතින්නට පුළුවන්. එක් ආකාරයක් චාලක ශක්තිය ලෙස අප හඳුන්වනවා. ඒ වගේම තවත් ආකාරයක් විභව ශක්තිය ලෙස හඳුන්වනවා. එමෙන්ම පීඩන ශක්තිය ලෙස තරලයක් තුල ශක්තිය ගබඩා වී පවතින්නට පුළුවන්. කිසියම් තරලයකට වේගයක් පවතිනවා නම් එම වේගය මත එම තරලයට ලැබෙන ශක්තිය චාලක ශක්තිය ලෙස අපි හඳුන්වනවා. අපි බොහෝ අවස්ථාවන්හිදී තරලයක චාලක ශක්තිය අපේ අවශ්‍යතා සඳහා උපයෝගී කරගන්නවා. ඒ වගේම තරලයක් පවතින පිහිටුම අනුව ඒට ලැබෙන ශක්තිය විභව ශක්තිය ලෙස අප හඳුන්වනවා. පොළොව මට්ටමට වඩා ඉහළින් පවතින ජලයට වැඩි විභව ශක්තියක් තිබෙනවා. ඒ අනුව ඉහළින් පවතින ජලාශවල පවතින විභව ශක්තිය අපි ජල විදුලිය වැනි උත්පාදනයන් සඳහා යොදා ගන්නවා. එමෙන්ම
තරලයක පීඩන ශක්තිය අපි අපගේ අවශ්‍යතා සඳහා උපයෝගී කරගන්නවා. අපි ජල භාජනයක් සැලකුවොත් ජලයේ පතුල ඉතා ගැඹුරින් නම් තිබෙන්නේ අපට එම ගැඹුරේදී පීඩනය ඉතා අධික බව කියන්නට පුළුවන් වගේම අඩු ගැඹුරකදී පීඩනය අඩු බව ප්‍රකාශ කරන්න පුළුවන්. මේ අනුව ගැඹුර මත අපට ජලයේ පීඩනය එහෙම නැත්නම් දියරයක පීඩනය පවතින බව කියන්නට පුළුවන්. ඒ අනුව පීඩන ශක්තියද අපි ඇතැම් අවස්ථාවල භාවිතයට ගන්නවා. අප මීළඟට කතා කරන්නට යන්නේ තරල යන්ත්‍ර පිළිබඳව. අපි ව්‍යවහාරයේදී තරල යන්ත්‍ර ලෙස හඳුන්වන්නේ තරල භාවිත යන්ත්‍ර. නමුත් සුවිශේෂී ලෙස අපට තරල යන්ත්‍ර නිර්වචනය කරන්නට පුළුවන්. එක්කෝ තරලයක පවතින ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන්නා වූ හෝ යන්ත්‍රයකින් ලබා දෙන ශක්තිය මගින් තරලයට ශක්තිය සපයන යන්ත්‍ර හෝ අප තරල යන්ත්‍ර ලෙස වර්ග කරනවා. ඒ අනුව අපට තරල යන්ත්‍ර වර්ග දෙකක් පවතින බව කියන්නට පුළුවන්. ඒ අනුව එක් යන්ත්‍ර ආකාරයක් තරලයට ශක්තිය සපයන යන්ත්‍ර, අනෙක් ආකාරය තරලයේ ශක්තිය මගින් යාන්ත්‍රික ශක්තිය උපදවන ආකාරය. මේ අනුව තරලයකින් ශක්තිය ලබා ගන්නා යන්ත්‍ර තලබමන ලෙස අපට බොහෝ විට දකින්නට ලැබෙනවා. ඒ වගේම තරලයට ශක්තිය සපයන යන්ත්‍ර ලෙස පොම්ප අපට දකින්නට ලැබෙනවා. පොම්පයක කාර්යය නම් තරලයට ශක්තිය ලබා දීම. පොම්පවල එක්තරා විශේෂයක් භාවිත කරනවා සම්පීඩන කාර්ය සඳහා. අපි සම්පීඩන ලෙස හඳුන්වන්නේ වායුව හෝ වාෂ්පය මත පීඩනය යෙදීමෙන් එහි පරිමාව අඩු වෙන අවස්ථාවේදී ඇතිවන තත්ත්වය. සම්පීඩක ලෙස අපි හඳුන්වන්නේ එවැනි තත්ත්වයක් ඇති කිරීමට භාවිත කරන පොම්ප වර්ගය. එසේම තරලයක චාලක ශක්තිය, විභව ශක්තිය හෝ පීඩන ශක්තිය මගින් යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන යන්ත්‍ර තලබමන ලෙස එහෙමනම් අපට හඳුන්වා ගන්නට පුළුවන්. පොම්ප ක්‍රියා කරවීම සඳහා අපට බාහිරින් ශක්තිය සැපීමට සිදුවනවා. ඒ අනුව පොම්ප ක්‍රියා කරවීම සඳහා ඇතැම් අවස්ථාවලදී එන්ජින් භාවිතයට ගන්නවා. ඇතැම් අවස්ථාවලදී මෝටර භාවිතයට ගන්නවා. ඇතැම් අවස්ථාවලදී අප මිනිස් ශ්‍රමය භාවිතයට ගනිමින් මෙම කාර්ය සිදු කරනවා. ඊළඟට අප සාකච්ඡා කරන්නේ තරල යන්ත්‍රවල විවිධ භාවිතයන් මොනවාද කියලයි. ඔබ දකින රූප සටහන් අතරින් වම් පස රූප සටහන දෙස බලන්න. මෙම රූප සටහනේ දැක්වෙන්නේ එන්ජිමකට සම්බන්ධ කළ පොම්පයක් මගින් පහළින් වූ ජලය ඉහළට ඔසවා විසි කරන අවස්ථාවක්. මෙහිදී ජලයට විභව ශක්තිය මෙන්ම චාලක ශක්තියද ලබා දෙනවා. එමෙන්ම මැද ඇති රූපයේ දැක්වෙන්නේ සුළඟේ චාලක ශක්තිය උපයෝගී කරගනිමින් කරකවනු ලබන සුළං තලබමනයක්. මෙම තලබමනය විදුලි ජනකයකට සම්බන්ධ කොට විදුලිය උපදවා ගන්නවා. ඒ වගේම දකුණු පස රූපයෙන් දැක්වෙන්නේ වේගයෙන් ගලා එන ජල ප්‍රහාරයක් මගින් තලබමරයක් කරකවන අවස්ථාව. මෙම තලබමරය භ්‍රමණය වීම
අප ජල විදුලි බලය උත්පාදනය කර ගැනීම වැනි අවස්ථාවන්හිදී බහුලව භාවිතයට ගන්නවා. ඔබ දකින තරල යන්ත්‍ර තරලවල ස්වභාවය අනුව වර්ගීකරණය කරන්නට පුළුවන්. ඒ අනුව ද්‍රව භාවිත වන තරල යන්ත්‍ර ද්‍රාව යන්ත්‍ර ලෙසත් වායුව භාවිත වන තරල යන්ත්‍ර වායව යන්ත්‍ර ලෙසත් හඳුන්වා දෙනවා. තරලයට ශක්තිය ලබා දෙන පොම්ප පිළිබඳව අපි ඊළඟට විමසා බලමු. පොම්ප නිර්මාණය කර ඇති ආකාරය අනුව පොම්ප විවිධ නම් වලින් අප හඳුන්වනවා. ඒ අනුව පිස්ටන් පොම්ප, ප්‍රාචීර පොම්ප, ගියර පොම්ප, ලෝබ් පොම්ප, වේන් පොම්ප, ඉස්කුරුප්පු පොම්ප, අක්ෂීය පොම්ප, කේන්ද්‍ර ප්‍රසාරයේ නොහොත් අරීය පොම්ප යන ආකාරයට අපට විවිධ නම් වලින් හඳුන්වන පොම්ප දැකගත හැකි වෙනවා. මීට අමතරව වෙනත් ස්වරූපයන්ගේ පොම්පද අපට ඇතැම් අවස්ථාවලදී දකින්නට ලැබෙනවා. අප පළමුව පිස්ටන් පොම්පයක ක්‍රියාකාරීත්වය එසේ වන්නේදැයි කියා හඳුනා ගනිමු. ඔබ මෙම රූප සටහන් වලින් දකින්නේ පිස්ටන් පොම්පයක හරස් කඩ පවතින ස්වභාවය. මෙහි නිවෙස්නාව තුල ඉදිරියට සහ පසුපසට ගමන් කරන්නා වූ පිස්ටනයක් පවතිනවා. මෙම පිස්ටනය ඉදිරියට සහ පසුපසට ගෙන යාම සඳහා දඟර කඳක් භාවිත වෙනවා. මෙම දඟර කඳ මගින් මෙම පිස්ටනය අණුවැටුම් චලිතයේ යෙදෙන විට පොම්ප ක්‍රියාව සිදු වෙනවා. අපි බලමු චූසන අවස්ථාව කොයි ආකාරයට ක්‍රියාත්මක වෙනවාද කියා. පොම්පයේ පිස්ටනය පොම්ප කුටීරයේ පරිමාව වැඩි වන ලෙස ක්‍රියාත්මක වුණොත් මෙහි චූසන කපාටය විවෘත වී තරලය පොම්ප කුටීරයේ වෙත ඇතුල් වෙනවා. පොම්ප කුටීරයේ පරිමාව අඩු වන ලෙස පිස්ටනය චලනය වුණොත් පිටාර කපාටය විවෘත වී තරලය පොම්පයෙන් ඉවතට ගලාගෙන යනවා. මේ ආකාරයට පිස්ටන පොම්පයක් ක්‍රියාත්මක වීමේදී චූසන අවස්ථාව සහ පිටාර අවස්ථාව යන අවස්ථාවන් දෙකක විටින් විට පවතිනවා දකින්නට පුළුවන්. ඔබ මේ දකින්නේ පිස්ටනයක් ක්‍රියාත්මක වෙමින් තරලය ගලා යවන ආකාරය. පිස්ටනය සහ නිවෙස්නාව අතර පවතින ඉඩ හරහා තරලය කාන්දීම වැළැක්වීමට පිස්ටනය සහ නිවෙස්නාව අතරට මුද්‍රාවක් යොදා තිබෙනවා. මේ මුද්‍රාව මගින් නිවෙස්නාව සහ පිස්ටනය අතරින් තරලය කාන්දු වීම වළක්වනවා. දැන් අපි බලමු පිස්ටන වර්ගයේ පොම්පයක සුවිශේෂතා මොනවාද කියලා. ඉතා ඉහළ පීඩනයක් ඇති කරන බැවින් මෙම පොම්ප සම්පීඩක ලෙස භාවිත වෙනවා. නමුත් අපවිත්‍ර තරලය සඳහා මෙම පොම්ප භාවිත කිරීමේ හැකියාවක් නැහැ. අපද්‍රව්‍ය කපාට මත තැන්පත් වීම නිසා පොම්ප ක්‍රියාව නිසි ලෙස සිදු නොවන බැවින් සෑම විටම පිරිසිදු තරලය මෙවැනි පොම්ප වලදී යොදා ගනු ලබනවා. මෙම පොම්පයක ඇතිවන පිටාරය ගැස්සුම් සහිතයි. අනවරත ප්‍රවාහයක් ලබා දෙන්නේ නැහැ. එසේ වන්නේ මෙහි එක් අවස්ථාවක් චූසන අවස්ථාව ලෙසත් අනෙක් අවස්ථාව පිටාර අවස්ථාව ලෙසත් පවතින බැවින්. මෙම පොම්ප වායු මෙන්ම ද්‍රව සඳහාද භාවිත කරන්නට පුළුවන්. ඒ වගේම මෙම පොම්ප අධිපීඩන සේදුම් කාර්ය සඳහා ඩීසල් විදුම් පොම්ප සඳහා ඒ වගේම වායු සම්පීඩක සඳහා භාවිතයට ගත හැකියි. අප මීළඟට විමසීමට ලක් කරන්නේ ප්‍රාචීර වර්ගයේ පොම්ප.
ප්‍රාචීර වර්ගයේ පොම්පයක ක්‍රියාකාරීත්වය බොහෝ සෙයින් පිස්ටන පොම්පයක ක්‍රියාකාරීත්වයට සමානයි. මෙහි පොම්ප කුටීරයේ පරිමාව අඩු වැඩි කිරීම සිදු කරනු ලබන්නේ ප්‍රාචීරයක් මගින්. ප්‍රාචීරය ඉදිරියට සහ පසුපසට ගෙන යාම සඳහා තල්ලු දණ්ඩක් භාවිත වෙනවා. ඒ අනුව තල්ලු දණ්ඩේ ක්‍රියාකාරීත්වය මගින් ප්‍රාචීරයේ චලනය කරනු ලබනවා. එම චලනය නිසා පොම්ප කුටීරයේ පරිමාව අඩු වැඩි කරනවා. ඒ අනුව පොම්පය මගින් තරලය ගලා යාමට සලස්වනවා. ප්‍රාචීර වර්ගයේ පොම්පවල තිබෙන සුවිශේෂතා සැලකිල්ලට ගත්තොත් පිස්ටන වර්ගයේ පොම්පයකට බොහෝ සෙයින් සමාන ක්‍රියාකාරීත්වයක් පෙන්වුම් කළත් අපට ඉතා ඉහළ පීඩන සඳහා මෙම පොම්පය භාවිත කිරීමේ හැකියාවක් නැහැ. එසේ වන්නේ ප්‍රාචීර පිස්ටන තරම් ශක්තිමත් නොවන බැවින්. මේ නිසා ප්‍රාචීර වර්ගයේ පොම්ප බොහෝ විට භාවිත කරනු ලබන්නේ අඩු පීඩන අවශ්‍යතා සඳහා. මෙම පොම්ප වායු මෙන්ම ද්‍රව සඳහාද භාවිත කරනු ලබනවා. විශේෂයෙන් මෝටර රථයක ඉන්ධන සැපයුම් පොම්පය ලෙස භාවිත වන පොම්පය ප්‍රාචීර පොම්පයක් වෙනවා. ඒ වගේම මත්ස්‍ය ටැංකිවල ජලය වාතනය කිරීම සඳහා යොදා ගන්නේද ප්‍රාචීර වර්ගයේ පොම්ප. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ගියර වර්ගයේ පොම්ප පිළිබඳවයි. ගියර වර්ගයේ පොම්පයක සැකැස්ම ඔබට මෙම රූප සටහනින් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. පොම්ප නිවෙස්නාව තුල එකිනෙකට ප්‍රතිවිරුද්ධව දිශාවට භ්‍රමණය වන දැතිරෝධ කට්ටලයක් පවතිනවා. එක් දැතිරෝධයක් මගින් අනෙක් දැතිරෝධය කරකැවීම සිදු කරනවා. මේ නිසා එක් දැතිරෝධයක් එළවන දැතිරෝධය ලෙස හඳුන්වන අතර අනෙක් දැතිරෝධය එය මගින් එළවෙන දැතිරෝධය ලෙස හඳුන්වන්නට පුළුවන්. රූපයේ දැක්වෙන ආකාරයට දැතිරෝධ භ්‍රමණය වීම නිසා චූසන කලාපය තුලදී පීඩනය පවතිනවාට වඩා අඩු වෙනවා. මේ නිසා තරලය චූසන කවුළුව දෙසට ඇදෙනවා. එම ඇදෙන තරලය පිටාර කවුළුව තුලින් පිට වී යනවා. තරලය ඇදී යාම සිදුවන්නේ නිවෙස්නාව සහ දැතිරෝධවල පවතින අවකාශය හරහා. ඔබට මෙම රූපයෙන් දකින උපකරණයෙහි ක්‍රියාකාරීත්වය මෙම වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්. ගියර වර්ගයේ පොම්පවල සුවිශේෂතා විමසීමේදී ගියර වර්ගයේ පොම්පද ඉතා ඉහළ පීඩනයක් ඇති කරන පොම්ප ලෙස හඳුනා ගන්නට පුළුවන්. මේ නිසා ඉහළ පීඩන අවශ්‍යතා පවතින අවස්ථාවල ගියර වර්ගයේ පොම්ප බහුලව භාවිත වෙනවා. එමෙන්ම මෙය ගැස්සුම් නොමැති ප්‍රවාහයක් අපට ලබා දෙනවා. අපද්‍රව්‍ය සහිත තරල සඳහා මෙම පොම්ප වර්ගයේද භාවිත කිරීමට අපහසුයි. එසේ වන්නේ දැති අතර අපද්‍රව්‍ය රැඳීම නිසා පොම්පයට හානි විය හැකි බැවින්. ඒ වගේම ගියර වර්ගයේ පොම්ප ස්නේහක හෝ ස්නේහන ගුණයෙන් යුත් තරල ගෙන යාම සඳහා භාවිත කරනවා. එසේ නොවුනහොත් අභ්‍යන්තරයේ පවතින කොටස් ගෙවී යාමේ බොහෝ ඉඩකඩක් පවතිනවා. මේ නිසා ගියර වර්ගයේ පොම්ප බහුලව භාවිත වන්නේ එන්ජින් තෙල් පොම්ප වැනි අවශ්‍යතා වෙනුවෙන්. එසේම ඉදිකිරීම් යන්ත්‍රවල ද්‍රාව පොම්පය ලෙසද බොහෝ අවස්ථාවලදී ගියර වර්ගයේ පොම්ප බහුලව භාවිතයට ගැනෙනවා. ඊළඟට අප සාකච්ඡා කරන්නේ ලෝබ් වර්ගයේ පොම්පවල
ස්වභාවය. ලෝබ් වර්ගයේ පොම්පය ද බොහෝ සෙයින් ගියර වර්ගයේ පොම්පයකට සමානයි. වෙනසකට ඇත්තේ දැති කට්ටලයක් වෙනුවට ලෝබ් යුගලක් යොදා තිබීමයි. රූපයේ දැක්වෙන ආකාරයට මෙහි ඇති ලෝබ් භ්‍රමණය වන විට ගියර පොම්පයක මෙන්ම තරලය චූසන කවුළුවේ සිට පිටාර කවුළුව දක්වා ඇදී යනවා. මෙම පොම්පය ක්‍රියාත්මක වන ආකාරය ඔබට මෙම වීඩියෝවෙන් දැක ගන්නට පුළුවන්. මීළඟට අප සාකච්ඡා කරන්නේ ලෝබ් වර්ගයේ පොම්පවල ලක්ෂණ පිළිබඳව. අපි පෙර කී ආකාරයටම ලෝබ් වර්ගයේ පොම්පයේ ක්‍රියාකාරීත්වයද ගියර පොම්පයේ ක්‍රියාකාරීත්වයට සමාන බැවින් එම පොම්පයක ආකාරයේ භාවිතයට ලෝබ් වර්ගයේ පොම්පයද යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. මීළඟට අප කතා කරන්නේ වේන් වර්ගයේ පොම්පයක ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය. වේන් වර්ගයේ පොම්පයක නිවෙස්නාව තුල විකේන්ද්‍රිකව සවි කරන ලද සිලින්ඩරාකාර භ්‍රමකයක් පවතිනවා. මෙම භ්‍රමකය වටා එක් පසකින් නිවෙස්නාව ස්පර්ශ කරන ලෙසද අනෙක් පැත්ත මෙම භ්‍රමකය තුල ගිලී පවතින ආකාරයටද පවතින පතුරු යොදා තිබෙනවා. මේ නිසා පතුරු දෙකක් අතර අවකාශය අනෙක් එවැනි අවකාශයන්ගෙන් වෙන් වෙනවා. මෙම සිලින්ඩරාකාර භ්‍රමකය භ්‍රමණය වන විට චූසන කවුළුව පැත්තේ අවපීඩන තත්ත්වයක් ඇති කරමින් පිටාර කවුළුව පැත්තට අධිපීඩනයක් ඇති කරමින් තරලය ඉදිරියට ගෙනියනවා. මේ නිසා චූසන කවුළුව වෙත තරලය ඇදී යන අතර පිටාර කවුළුව දෙසට තරලය ගමන් කොට පිටාර කවුළුවෙන් ඉවතට යනවා. මෙවැනි පොම්පද විශාල වශයෙන් විවිධ අවශ්‍යතා සඳහා භාවිතයට ගැනෙනවා. මෙම වීඩියෝවෙන් දකින්නේ වේන් වර්ගයේ පොම්පයක් ක්‍රියාත්මක වන ආකාරයයි. වේන් වර්ගයේ පොම්පයක පවතින සුවිශේෂතා දෙස විමසා බලමු. මෙම පොම්පයද ඉතා ඉහළ පීඩනයක් ඇති කිරීමට සමත් පොම්පයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. වායු මෙන්ම ද්‍රව සඳහාද මෙම පොම්පය භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා වායු සම්පීඩක සඳහා මෝටර රථවල ජව සහායක සුක්ඛානම් පොම්පය ලෙසත් මෙම වේන් වර්ගයේ පොම්ප යොදා ගනු ලබනවා. ඊළඟට අප සාකච්ඡා කරන්නේ ඉස්කුරුප්පු වර්ගයේ පොම්පයක ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය කෙසේදයි කියලයි. ඉස්කුරුප්පු වර්ගයේ පොම්පයක එකිනෙක හා බැඳී භ්‍රමණය වන ඉස්කුරුප්පු පවතිනවා. ඇතැම් විට ඉස්කුරුප්පු දෙකක් තුනක් වැනි ඉස්කුරුප්පු සංඛ්‍යාවක් මෙවැනි පොම්පවල තිබෙන්නට පුළුවන්. ඉස්කුරුප්පු එකිනෙකට ප්‍රතිවිරුද්ධව භ්‍රමණය වීමේදී ඉස්කුරුප්පු පොට අතර පරතරය හරහා තරලය එක් දිශාවට තල්ලු වී යනවා. මේ නිසා එක් පැත්තක් අවපීඩන තත්ත්වයක් ඇති කරන අතර අනෙක් පැත්ත අධිපීඩන තත්ත්වයක් ඇති කරනවා. මේ නිසා අවපීඩන තත්ත්වය වන චූසන කවුළුව දෙසට තරලය ඇදී යන අතර අධිපීඩන තත්ත්වය ඇති පිටාර කවුළුව දෙසින් තරලය පිට වී යනවා. මෙවැනි පොම්පවල ඉස්කුරුප්පු ක්‍රියාත්මක වීම සඳහා අක්ෂ දණ්ඩක් නිවෙස්නාවෙන් ඉවතට නිරා තිබෙනවා. මෙම ඉවතට නිරා තිබෙන අක්ෂ දණ්ඩ සහ නිවෙස්නාව අතර පරතරය හරහා තරලය කාන්දු වීමේ හැකියාව තිබෙනවා. මේ නිසා
අක්ෂ දණ්ඩ සහ නිවෙස්නාව අතරට මුද්‍රා යොදා තිබෙනවා. ඉස්කුරුප්පු පොම්පයක ක්‍රියාකාරීත්වය මෙම වීඩියෝවෙන් නරඹමු. මෙහි නිල් පාටින් දැක්වෙන්නේ තරලය පොම්පය වෙත ගලා එන ස්වභාවයයි. රතු පාටින් දැක්වෙන්නේ එම ඇතුළු වූ තරලය පොම්පෙන් පිටවන ආකාරයයි. ඉස්කුරුප්පු වර්ගයේ පොම්පයක පවතින සුවිශේෂතා විමසා බලමු. මෙම පොම්පයද ඉතා ඉහළ පීඩනයක් ඇති කරන පොම්පයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එමෙන්ම අප සාකච්ඡා කළ අනිකුත් පොම්ප වලට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් තරලය ගලා යන පොම්පයක් ලෙස අපට මෙම ඉස්කුරුප්පු වර්ගයේ පොම්පය හඳුන්වා දෙන්නට පුළුවන්. තනි ඉස්කුරුප්පුවක්, ඉස්කුරුප්පු දෙකක්, ඉස්කුරුප්පු තුනක් ආදී වශයෙන් වූ නිර්මාණ අපට දකින්නට පුළුවන්. එසේම අපද්‍රව්‍ය සහිත තරලය ගෙන යාම සඳහාද මෙම පොම්ප බහුලව භාවිත කරනවා. මේ නිසා මල අපවාහන පොම්ප ලෙසත් ඉදිකිරීම් යන්ත්‍රවල ද්‍රාව පොම්ප ලෙසත් ශීතකරණ වායු සමන වැනි යන්ත්‍රවල සම්පීඩකය ලෙසත් මෙම ඉස්කුරුප්පු පොම්ප භාවිතයට ගැනෙනවා. අප මීළඟට සාකච්ඡා කරන්නේ අක්ෂීය වර්ගයේ පොම්ප පිළිබඳවයි. තරලය ගලා යන මාර්ගයට සමාන්තර වූ අක්ෂ දණ්ඩකින් භ්‍රමණය වන අවර පෙත්තක් මෙවැනි පොම්පයක පවතිනවා. මෙම අවර පෙත්ත භ්‍රමණය වීමේදී තරලය එක්පසෙකට තල්ලු වී යනවා. මේ නිසා තරලය එක්පසකින් ඇදී එන අතර අනෙක් පසෙන් පිට වී යනවා. මෙවැනි පොම්ප බොහෝ සරල පොම්පයක් ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. මෙවැනි පොම්පයක පවතින ලාක්ෂණිකයන් මොනවාද? එසේ නැත්නම් මේවායේ භාවිතයන් මොනවාද කියලා විමසා බලමු. ඉතා සරල යාන්ත්‍රණයකින් යුක්ත මෙවැනි පොම්ප ඉතා ඉහළ ප්‍රවේගයක් ලබා දෙන පොම්ප ලෙස හඳුන්වන්නට පුළුවන්. එනම් මෙවැනි පොම්ප වලින් අපට ඉහළ පිහිටුම් වලට ද්‍රවය ගෙන යාම එතරම් පහසු කාර්යයක් නොවේ. මේ නිසා මෙවැනි පොම්ප බහුලව භාවිත වන්නේ එතරම් උස් නොවූ පිහිටුම් වලට ද්‍රවය ගෙන යාමටයි. ඒ වගේම මෙවැනි පොම්පවල තියෙන තවත් සුවිශේෂතාවක් නම් මෙවැනි පොම්ප වලින් අපට අපද්‍රව්‍ය ගෙන යාමේ හැකියාව තිබෙනවා. මේ නිසා අපද්‍රව්‍ය සහිත තරල ප්‍රවාහ කිරීමට අපට මෙම පොම්ප භාවිත කිරීමට පුළුවන්. මෙම පොම්ප වායු සහ ද්‍රව සඳහා භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා වාරි පොම්ප ලෙසත් ඒ වගේම සංවාතනය සඳහා යොදා ගන්නා පොම්ප ලෙසත් වායු සම්පීඩක සඳහා මෙවැනි පොම්ප යොදා ගැනීම සිදු කරනවා. අප මීළඟට සාකච්ඡා කරනු ලබන්නේ කේන්ද්‍රාපසාරී වර්ගයේ පොම්ප පිළිබඳවයි. මෙම පොම්ප අනිකුත් පොම්ප වලට වඩා සුවිශේෂතාවක් දක්වන්නේ ගෘහස්ත ජල පොම්ප හැටියට බොහෝ අවස්ථාවල භාවිත කරනු ලබන්නේ මෙවැනි පොම්ප නිසායි. මෙවැනි පොම්පයක සාමාන්‍ය ස්වභාවය සහ අභ්‍යන්තර ස්වභාවය මෙම රූප සටහන් වලින් දැක්වෙනවා. වම්පස රූප සටහනේ දැක්වෙන ආකාරයට මෙම පොම්පේ නිවෙස්නාවේ මැදින් තරලය පොම්පය තුළට ඇතුල් කර ගන්නවා. නිවෙස්නාවේ මායිමට කිට්ටුවන්නට ඇති සිදුරකින් තරලය ඉවතට ගන්නවා. මෙම නිවෙස්නාව තුළ ඔලඹණය නමින් හඳුන්වන භ්‍රමණය වන කොටසක් පවතිනවා. මෙම භ්‍රමණය වන කොටස
භ්‍රමණය වීම සමග තරලය නිවෙස්නාවේ පිටත බිත්තියට තල් වී යනවා. මෙම රූප සටහන් වලින් දැක්වෙන්නේ පොළමණය පවතින ආකාරය. මෙම පොළමණය කරකවීම සඳහා අක්ෂ දණ්ඩක් භාවිත වෙනවා. මෙම අක්ෂ දණ්ඩ සහ නිවෙස්නාව අතර පවතින පරතරය හරහා තරලය කාන්දු වීම වැළැක්වීම සඳහා මුද්‍රා යොදා තිබෙනවා. මෙවැනි පොම්පයක ජලය වැනි තරල බහුලව ගෙන යාම සිදු කරනවා. මේ නිසා පොම්පය අභ්‍යන්තරයේ වූ වාතය ඉවත් කර ගැනීම සඳහා විසර්ජන නැසින්නක් යොදා තිබෙනවා. මෙම විසර්ජන නැසින්න මගින් අභ්‍යන්තරයේ පවතින වාතය ඉවත් කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙවැනි කේන්ද්‍ර අපසාරී පොම්පයක සුවිශේෂතා පිළිබඳව අපට සලකා බැලීමට පුළුවන්. මෙයද සරල යාන්ත්‍රණයක් සහිත පොම්පයක් ලෙස දකින්නට පුළුවන්. ඒ වගේම කේන්ද්‍ර අපසාරී පොම්පයකින් වැඩි ප්‍රවේගයකින් තරලය ගෙන යාමේ හැකියාව තිබෙනවා. කුඩා අපද්‍රව්‍ය මිශ්‍ර ද්‍රව ගෙන යාම සඳහා මෙම පොම්ප වර්ග භාවිත කරනවා. එසේම මෙම පොම්පයක් ජනප්‍රිය වීමට ඇති හේතුව නම් මෙහි ඇති නඩත්තු වියදම අඩු වීම. මෙම වර්ගයේ පොම්ප ද්‍රව සහ වායු සඳහා භාවිත වන අතර එවැනි භාවිතයන් කීපයක් ලෙස ගෘහස්ත ජල පොම්පය, ජල සැපවූ මාර්ගවල පීඩනය වැඩි කර ගැනීම, ඒ වගේම වායු පුඹුව ආදී අපට හඳුන්වන්නට පුළුවන්. අපි මෙම පොම්පවල භාවිතය හා ඒවැයි නිර්මාණාත්මක ස්වභාවය අනුව විවිධ වර්ග වලට වෙන් කරනවා. අපි මුලින්ම සලකා බලන්නේ තරලයකට ලබා දෙන ශක්තිය හා සම්බන්ධව අපි කොහොමද මෙම පොම්ප වර්ග කරන්නේ කියලයි. ඒ අනුව තරලයට පීඩන ශක්තිය ලබා දෙන පොම්ප ධන විස්ථාපන පොම්ප ලෙස හඳුන්වනවා. ඒ වගේම තරලයට වේගයක් ලබා දෙන පොම්ප ගතික පොම්ප ලෙස අපි හඳුන්වනවා. එනම් පීඩනය ලබා දෙන පොම්ප නැතහොත් පීඩන ශක්තිය ලබා දෙන පොම්ප ධන විස්ථාපන පොම්ප හැටියට, චාලක ශක්තිය ලබා දෙන පොම්ප ගතික පොම්ප හැටියටත් අපි හඳුන්වනවා. එසේම අපට ධන විස්ථාපන පොම්ප වලට අයත් වන පොම්ප වර්ග මොනවාද කියා හඳුනා ගන්නට පුළුවන්. පිස්ටන වර්ගයේ පොම්ප, ප්‍රාචීර වර්ගයේ පොම්ප, ගියර පොම්ප, ලෝක් පොම්ප, වේන් පොම්ප, ඒ වගේම ඉස්කුරුප්පු පොම්ප මෙම ධන විස්ථාපන වර්ගයේ පොම්ප ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම ගතික පොම්ප ලෙස අපට අක්ෂීය පොම්පය සහ කේන්ද්‍ර ප්‍රසාරී පොම්පය හඳුන්වා දෙන්නට පුළුවන්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ශක්ති පරිවර්තන ඒකකයේ චලන ස්වභාවය මත කොහොමද අපි පොම්ප වර්ගීකරණය කරන්නේ කියලයි. මේ වන විට සාකච්ඡා කළ ඇතැම් පොම්ප අණුවැටුම් චලිතය සහිත ශක්ති පරිවර්තක කොටසකින් යුක්ත බව අපි නිරීක්ෂණය කළා. ඇතැම් ඒවායේ භ්‍රමණ ඒකක පවතින බව අප නිරීක්ෂණය කළා. ඒ අනුව අණුවැටුම් පොම්ප ලෙස සහ භ්‍රමණ පොම්ප ලෙස මෙම පොම්ප වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ අනුව අණුවැටුම් පොම්ප ඝණයට
පිස්ටන් පොම්ප සහ ප්‍රාචීර පොම්ප ඇතුළත් කරන්නට පුළුවන්. භ්‍රමණ පොම්ප ලෙස අප සාකච්ඡා කළ අනිකුත් සියලු පොම්ප අක්ෂීය පොම්ප, කේන්ද්‍රපසාරී පොම්ප, ගීර පොම්ප, ලෝප් පොම්ප, වේන් පොම්ප, ඉස්කුරුප්පු පොම්ප ඇතුළත් කිරීමේ හැකියාව තිබෙනවා. පොම්ප කාර්යක්ෂමතාව අඩුවීම කෙරෙහි විවිධ සාධක බලපානවා. ඒ අතරින් ප්‍රධාන සාධකයක් ලෙස තරලය කාන්දු වීම සලකන්නට පුළුවන්. පොම්පයක් කිසියම් කාලයක් ක්‍රියාත්මක වීමේදී එහි යොදා ඇති මුද්‍රා ක්‍රියාත්මක බවෙන් තොර වෙන්නට පුළුවන්. මේ නිසා තරලය පොම්ප කුටීරයෙන් බාහිරයට කාන්දු වෙන්න පුළුවන්. මෙවැනි කාන්දු වීමකදී අපි අපේක්ෂා කරන කාර්යක්ෂමතාව පොම්පයෙන් ලබා ගැනීමට හැකිවන්නේ නැහැ. ඒ වගේම ඇතැම් පොම්ප වර්ග වලට අවශ්‍ය කරන භ්‍රමණ වේගයක් පවතිනවා. මෙම භ්‍රමණ වේගයේ මදි වීම පොම්පේ කාර්යක්ෂමතාව අඩු වීමට හේතු වෙනවා. අපි කේන්ද්‍රාපසාරී පොම්ප උදාහරණයක් ලෙස ගත්තොත් කේන්ද්‍රපසාරී පොම්ප වල වේගය අඩු වීම නිසා තරලය ඉහළට ගෙන යාම සිදුවන්නේ නැහැ. නමුත් මෙවැනි ගැටලු අපට කපාට සහිත පොම්පවල දැකීමට ලැබෙන්නේ නැහැ. කපාට සහිත පොම්පයක කාර්යක්ෂමතාව වේගය මත බලපාන්නේ නැහැ. අප කාන්දු වීම සැලකිල්ලට ගත්තොත් කාන්දු වීම වැළැක්වීම සඳහා පොම්පවල විවිධ ස්ථානවල මුද්‍රා යොදා තිබෙනවා. ජලය ගෙන යන පොම්පවල යොදා ගැනෙන්නේ ජල මුද්‍රා. ජලය ගෙන යන පොම්පයක ජලය නොමැති වුවහොත් බොහෝ විට මෙම ජල මුද්‍රා වලට හානි වෙනවා. ජල මුද්‍රාවක් භ්‍රමණය වීම සමග උණුසුම් වන අතර එම ඝර්ෂණය නිසා ජල මුද්‍රාව වේගයෙන් ගෙවී යන්නට පුළුවන්. මේ නිසා උණුසුම පාලනය කර ගැනීමටත් ගෙවීම අවම කර ගැනීමටත් ජල පොම්පයක ජලයේ තිබීම ඉතා වැදගත්. ඒ වගේම තෙල් වර්ග ගෙන යන පොම්පවල භාවිත වන්නේ තෙල් මුද්‍රා. තෙල් මුද්‍රා මගින් මෙම පොම්පවල අභ්‍යන්තරයේ පවතින තෙල් ඉවතට යෑම වළක්වනවා. තෙල් මුද්‍රාවක් සහ ජල මුද්‍රාවක් අතර භෞතික වෙනස්කම් අපට දකින්නට ලැබෙනවා. තෙල් මුද්‍රාවක ඇතුළත මායිම අක්ෂ දණ්ඩ හා ස්පර්ශ වලින් පවතින්නේ. ඒ වගේම බාහිර පෘෂ්ඨය නිවෙස්නාව හා සිරවි ස්ථිරව පවතිනවා. එමෙන්ම ගෑස්කට් භාවිත වන අවස්ථාද තිබෙනවා. වාතය හෝ වාෂ්ප ගෙන යන පොම්පවල අපට දකින්නට ලැබෙන්නේ ගෑස්කට් නම් වූ මුද්‍රා. මේවා මගින් පොම්ප කුටීරයේ ඇති වාතය පොම්ප කුටීරෙන් පිටතට යාම වළක්වනවා. ඒ වගේම ආවරණ මුද්‍රා යොදා ඇති අවස්ථාවන්ද අපට දකින්නට ලැබෙනවා. ආවරණ මුද්‍රා යොදනු ලබන්නේ නිවෙස්නාවේ කොටස් එකිනෙක සම්බන්ධ වීමේදී ඒ අතරින් ඇතිවන තරල කාන්දු වීම වළක්වා ගැනීමටයි. විශේෂයෙන් රබර් වලින් නිර්මාණය කරන ලද ආවරණ මුද්‍රා අපට මෙවැනි යන්ත්‍රවල යොදා තිබෙනු දකින්නට ලැබෙනවා. අපි සලකා බලමු මෙතෙක් උගත් විෂය කරුණු අතරින් ඔබට ලැබී තිබෙන පැවරුම කුමක්ද කියලා.
පළවෙනි ප්‍රශ්නයේ ලෙස භාවිත තරල විශේෂය ශක්ති පරිවර්තකයේ චලන ආකාරය තරලයට ලැබෙන ශක්ති ස්වරූපය යන නිර්ණායක මත පොම්ප වර්ග කරන්න. ඔබ දන්නවා තරල විශේෂය මත පොම්ප වර්ග කිරීමේදී අපි ඒක වර්ගීකරණය කරන්නේ ද්‍රාව පොම්ප සහ වායෝ පොම්ප හැටියට. එමෙන්ම ශක්ති පරිවර්තකයේ චලන ආකාරය අනුව වර්ග කරන්නේ අණුවැටුම් හා භ්‍රමණ ආකාරයට. ඒ වගේම තරලයට ලැබෙන ශක්ති ස්වරූපය මත පොම්ප වර්ගීකරණය කරන්නේ ගතික සහ ධන විස්ථාපන ආකාරයට. අපි දැන් විමසා බලමු දෙවන ගැටලුව කුමක්ද කියලා. වාතයේ සම්පීඩනය සඳහා පිස්ටන් පොම්ප මෙන්ම ස්ක්‍රූප් පොම්පද භාවිත වේ. මේවා අතර වාසි අවාසි සාකච්ඡා කරන්න. පිස්ටන් පොම්ප හා ස්ක්‍රූප් පොම්ප සංසන්දනය කිරීමේදී ඒවායේ ක්‍රියාකාරීත්වය අනුව පිස්ටන පොම්පයකින් ලබා දෙන තරල ප්‍රවාහය ගැස්සුම් සහිත බවත් ස්ක්‍රූප් පොම්පයකින් ලබා දෙන ප්‍රවාහය ගැස්සුම් වලින් තොර බවත් අපට කියන්නට පුළුවන්. ඒ වගේම පිස්ටන් පොම්පයක අභ්‍යන්තරයේ කපාට පවතින බැවින් අපවිත්‍ර තරලය ගෙන යාමට එවැනි පොම්ප සුදුසු නැහැ. ඒ වගේම ස්ක්‍රූප් පොම්ප බහුලව අපවිත්‍ර තරලය ගෙන යාම සඳහා භාවිතයට ගැනීමේ හැකියාව තිබෙනවා. තරල ප්‍රවාහයේ වේගය හැලපිල්ලට ගත්තොත් ස්ක්‍රූප් පොම්පයක තරල ප්‍රවාහයේ වේගය පිස්ටන පොම්පයේ තරල ප්‍රවාහයේ වේගයට වඩා බොහෝ සෙයින් වැඩි. එවැනි විවිධත්වයන් අපට සාකච්ඡා කිරීමේ හැකියාව තිබෙනවා. ඊළඟට ගැටලුව වන්නේ ජලය පොම්ප කිරීම සඳහා පිස්ටන පොම්ප මෙන්ම කේන්ද්‍ර අපසාරී පොම්පද භාවිත කරයි. නමුත් ගෘහස්ත ජල පොම්ප ලෙස මෙම පොම්ප භාවිතයේ වාසි අවාසි සසඳන්න. පිස්ටන පොම්ප හා කේන්ද්‍ර අපසාරී පොම්ප අතරින් අප දන්නවා බහුලව භාවිත වන්නේ කේන්ද්‍ර අපසාරී පොම්ප බව. පිස්ටන් පොම්පයක තරල ප්‍රවාහයේ වේගය කේන්ද්‍ර අපසාරී පොම්පයක තරම් නොවන නිසා අපි බොහෝ විට ගෘහස්ත ජල පොම්ප සඳහා මේ යොදා ගැනීමට උත්සුක වෙනවා. ඒ වගේම පිස්ටන පොම්ප භාවිතයේදී ඒවායේ ඇති කපාට ඇතැම් අවස්ථාවලදී අක්‍රිය වීමේ ඉඩකඩ තිබෙනවා. එවැනි ගැටලු කේන්ද්‍ර අපසාරී පොම්පයක ඇතිවන්නේ නැහැ. මේ නිසා පිස්ටන පොම්ප භාවිතයේදී නඩත්තු කිරීමේ කාර්යයන් බොහෝ විට සිදු වෙනවා. නමුත් කේන්ද්‍ර අපසාරී පොම්පයක් දිගු කාලයක් නඩත්තුවකින් තොරව භාවිත කිරීමේ හැකියාව තිබෙනවා. පිස්ටන පොම්පයක් ගැස්සුම් සහිත ප්‍රවාහයක් ලබා දෙන බැවින් අනවරත ප්‍රවාහයක් ලබා ගැනීමේ අවශ්‍යතාව සඳහා අපට කේන්ද්‍ර අපසාරී පොම්ප අපට බහුලව භාවිත කිරීමට සිදු වෙනවා. එසේම ශීඝ්‍රතාවය අතින් සැලකිලිමත් වුණොත් පිස්ටන පොම්පයකින් තරලය ලබා ගැනීම ශීඝ්‍රතාව කේන්ද්‍ර අපසාරී පොම්පයකින් ලබා ගන්නා ශීඝ්‍රතාවයට වඩා බොහෝ සෙයින් අඩුයි. නමුත් පිස්ටන පොම්පයක් ඉතා ඉහළ පීඩනයක් ලබා දෙන බැවින් උස් ස්ථානවලට තරලය ගෙන යාමේදී කේන්ද්‍ර අපසාරී පොම්පයකට වඩා පිස්ටන් පොම්පේ යොදා ගැනීම වඩා වාසිදායක බව කියවන්නට පුළුවන්. ඒ වගේම හතරවන ගැටලුව වන්නේ තරල යන්ත්‍ර ලෙස පොම්ප සැලකීමේදී ඒවායේ කාර්ය ප්‍රකාශ කරන්න. මේ වන විට ඔබ
සරල යන්ත්‍ර ලෙස භාවිත කරන පොම්ප පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන ඇති. මේ නිසා එක් එක් යන්ත්‍රය පිළිබඳව ඒවායේ ඉටු කරන කාර්ය පිළිබඳව සහ ඒවායේ කොටස් නම් කිරීමේ හැකියාව ඔබ මේ වන විට ලබා තිබෙනවා වෙන්නට පුළුවන්. මේ නිසා හතරවන පැවරුම සාර්ථකව කිරීමේ හැකියාව ඔබට ලැබේ යයි මා අපේක්ෂා කරනවා. ස්තුතියි.